අපි බලමු පරිගණක යන්ත්‍රයක පවතින පරිගණක විද්‍යාත්මකව මූලික නිර්මාණය කොහොමද කියලා. කම්පියුටරයක් ගත්තාම එහි අපට අතින් ස්පර්ශ කළ හැකි දෘඩ කොටස් mouse keyboard ස්කෑනර් වැනි දේවල් පිටින් සම්බන්ධ වෙන එමෙන්න පරිගණක මව් පූර්වයට සම්බන්ධ අභ්‍යන්තර කොටස් වන RAM VGA card වැනි නොයෙකුත් graphic card sound card වැනි නොයෙකුත් කොටස් පරිගණකයේ motherboard එක තුල පවතින ඒ සියලුම දේවල් දෘඩාංග නැතිනම් hardware කියලා හඳුන්වනවා. එමෙන්න පරිගණකයේ පවතින තව කොටසක් තමයි firmware එක. අපි ඒකට සිංහලෙන් කියනවා ස්ථිරාංග කියලා. ඒ කියන්නේ ඔබ දකින්න ඇති පරිගණකයක් ඔන් කරන අවස්ථාවේදී යම්කිසි ටෙක්ස්ට් පේලි කීපයක් නැතිනම් අකුරු වගන්ති කීපයක් දැర్శණය වෙනවා Windows load වීමට කලින්. මෙය තමයි බොහෝ විට අපිට දැක ගැනීමට හැකි වෙන්නේ පරිගණකයේ firmware එක රන් වෙන අවස්ථාව ලෙස, පරිගණකයේ ස්ථිරාංග රන් වෙන අවස්ථාව ලෙස. මෙහිදී පරිගණකයේ operating system එක load කර ගැනීමට කලින් පරිගණකයේ සෑදී තිබෙන සියලුම දෘඩාංග පිළිබඳ පරීක්ෂා කර ගැනීම, පරිගණකයේ යම්කිසි දෝෂයක් තිබේ නම් ඒවා පරීක්ෂා කර ගැනීම වැනි කටයුතු කරනවා. පොදුවේ අපි මෙම firmware එක හඳුන්වනවා ROM නැත්නම් read only memory එකක් කියලා. එනම් පරිගණක නිෂ්පාදනය කරන සමාගමේ නිෂ්පාදකයා විසින් motherboard එකේ IC එකක් තුල නැත්නම් chip එකක් තුල මේ firmware එක නැත්නම් ස්ථිරාංගය ගබඩා කරලා එවනවා. එය පරිගණකය ඔන් කරන වාරයක් ගානේ රන් වෙනවා. මෙය CMOS BIOS ලෙස හඳුන්වනවා. මෙය අනිවාර්යයෙන්ම පරිගණකයක පැවතිය යුතුයි. මෙය දෝෂයක් වුණොත්, ඩැමේජ් වුණොත් එම පරිගණකයේ Windows operating system එක එනම් පරිගණකයේ Windows වලට ක්‍රියාත්මක කර ගැනීමට හැකියාවක් ඇති වෙන්නේ නැහැ. එමෙන්ම අපි ඊළඟට පරිගණකයක් සලකපුවාම එහි පවතින මෘදුකාංග නැතිනම් software කියලා කොටසක් තියෙනවා. මේ software කොටසට තමයි අපි මේ ඒකකයේ යටතේ කතා කරන operating system නැතිනම් system software කියන කොටස අයිති වෙන්නේ. එම පරිගණකයේ මා ඉහතින් සඳහන් කරන ලද firmware එක රන් වීමෙන් පසු ඒ නිරීක්ෂණ සහ පරීක්ෂා කටයුතු කිරීමෙන් පසු Windows operating system එක boot වෙනවා නැත්නම් අපි කියන load වෙනවා. Windows පරිගණක තිරයට ලැබෙනවා. graphical user interface එක ලැබෙනවා. desktop එක ලැබෙනවා කියලා අපි කියනවා. මෙම operating system එක තිබුණාටම මදි පරිගණකයකින් එක එක වර්ගයේ වැඩ කර ගැනීමට ඊට අදාළ application software නැතිනම් අපි කියනවා යෙදුම් මෘදුකාංග කියලා ඒවත් තියෙන්නට ඕනේ. එම නිසා පරිගණක පද්ධතියක software එක operating system එක application software ලෙස හඳුනා ගැනීමට පවතිනවා. මෙහිදී අපි මෙම ඒකකයේ යටතේ සාකච්ඡා කරන operating system නැත්නම් මෙහෙයුම් පද්ධති software අයත් වෙන්නේද software කොටසටයි. එහෙනම් අපි මුලින්ම ඉතා වැදගත් කාරණයක් අවබෝධ කරගන්න ඕනේ. පරිගණක විද්‍යානුකූලව පරිගණකයක් නිර්මාණය වෙලා තියෙන hardware, දෘඩාංග, firmware නැත්නම් ස්ථිරාංග අපි කියනවා read only memory එක. එය motherboard එකේ පවතින chip තුල තමයි තැන්පත් කරලා තියෙන්නේ. එය පරිගණකයේ on කරන වාරයක් ගානේ රන් වෙනවා.
ඊට පස්සේ ඔපරේටින් සිස්ටම් එක එනම් software කොටස operating system සහ application software පරිගණකයක් තුල දැකීමට පවතිනවා. මීට අමතරව human user කෙනෙක් නැත්නම් user කෙනෙක් පරිගණක පරිශීලකයෙක් දායක වෙන්න ඕනේ පරිගණක පද්ධතියක් ක්‍රියාත්මක කරවීමට. අපි බලමු දල වශයෙන් පරිගණකයකට විදුලිය ලබා දුන් විට එය යූසර් කෙනෙකුට භාවිතා කිරීමට සුදුසු අවස්ථාවට පත් වෙන තුරු දල වශයෙන් කුමන ක්‍රියාවලියක්ද සිදු වෙන්නේ කියලා. පරිශීලක විසින් පරිගණකයට විදුලි බලය සැපයීමත් සමගම මධ්‍ය සැකසුම් ඒකකය CPU එක මගින් මූලික ආදාන ප්‍රතිදාන පද්ධති අපි කියනවා basic input output system එක මා ඉහතින් සඳහන් කළා BIOS ප්‍රවේශ කරනවා. එනම් මා ඉහතින් සඳහන් කරන ලද ROM එක read only memory එක ප්‍රවේශ වෙනවා. අපිට එය පරිගණකයේ අකුරු සහ ඉලක්කම් වගන්ති මාලාවකින් සුදු පාට ටෙක්ස්ට් වලින් දැකීමට හැකි වෙනවා. දෙවැනි පළමුව power on self test නැත්නම් අපි කියනවා post වැඩසටහන ධාවනය වෙනවා. මෙහිදී ආරම්භක පියවර වශයෙන් CMOS මතකය අනුව සියලුම දුඩාංග පරීක්ෂා කර ඒවා නියමිත පරිදි ක්‍රියාත්මක වන බවට තහවුරු කරගන්නවා. මා යතින් ඒ බව සඳහන් කළා. ඉන්පසු පරිගණක නිෂ්පාදන සමාගම විසින් සපයා දී ඇති මා යතින් සඳහන් කළා යද අර චිප් එකක් තුල එම ඕඩර් එක නැතිනම් ක්‍රියාත්මක විය යුතු අනුපිළිවෙල boot device අපි තෝරාගත යුතු අනුපිළිවෙල එනම් පරිගණකයේ Windows operating system එක ආදී තැන්පත් වෙලා තියෙන device එක තෝරා ගැනීමට අනුපිළිවෙලට උපදෙස් ලබා දීලා තියෙනවා. මා ඉහතින් සඳහන් කරන ලද BIOS සහ CMOS වැඩසටහන් වල මම කිව්ව පරිදි ROM chip වල අවසානයේ boot device ඇතුළත් මෙහෙයුම් පද්ධතිය සසම්භාවී ප්‍රවේශ මතකය නැත්නම් අපි කියනවා RAM card එක මතට ප්‍රවේශ වෙනවා. ඒ කියන්නේ Windows operating system එක පරිගණකයේ hard disk එකේ ඉඳලා RAM එක මතට load කර ගැනීම සිදු කරනවා. ඉන්පසුව පරිගණකයේ පාලනය සම්පූර්ණ මෙහෙයුම් පද්ධතිය මගින් ලබාගෙන පරිශීලකයාට අතුරු මුහුණතක් නැත්නම් user interface එකක් user friendly අපි කියනවා human userට පරිගණක පරිශීලකයාට ඊටාම පහසුවෙන් භාවිත කළ හැකි පරිදි ඉන්ටර්ෆේස් එකක් ලබා දෙනවා. ඒතර මතක තබා ගත යුතුයි අපි පරිගණකයක් මෙසේ ඔන් වෙලා අවසානට මෙම user interface එක ලැබුණාට පස්සේ අපි සෑම කටයුත්තක්ම සිදු කරන RAM එක මත සිට. එනම් අපි මේ ඔන් කරගත්තු operating system එකේ ඉන්නවා කියලා කියන්නේ පරිගණකයක පරිගණක විද්‍යානුකූලව තොරතුරු තාක්ෂණ අනුකූලව පරිගණකයේ RAM එක තුල තමයි අපි මම කටයුතු කරන්නේ. එනම් සසම්භාවී ප්‍රවේශ මතකය නැත්නම් අහඹු ප්‍රවේශ මතකය තුල තමයි අපි මෙම operating system එක load කරලා භාවිතය කරන්නේ. නැවත පරිගණකය shut down කරනකොට එය hard disk එකට ක්‍රමානුකූලව save කර තැන්පත් කිරීමෙන් පසු RAM එක නිදහස් වෙනවා. ඊට පස්සේ පරිගණකය shut down වෙනවා නැත්නම් නියමාකාරයෙන් ක්‍රියාවිරහිත වෙනවා. මේවා සම්පූර්ණ ක්‍රියාවලිය බූටින් ලෙස හඳුන්වනු ලබන අතර එහි අර්ථය මෙහෙයුම් පද්ධතියක් පරිගණකයේ සසම්භාවී ප්‍රවේශ මතකය වරහන් ඇතුළේ තියෙනවා ප්‍රධාන මතකය කියලා. ඔව් අපි ගොඩක් දුරට පරිගණකයේ RAM එක තමයි වැදගත්ම මතකය. සසම්භාවී ප්‍රවේශ මතකය. ඒට ප්‍රවේශ කර ගැනීම තමයි මා ඉහතින් සඳහන් කළ පරිදි ඔපරේටින් සිස්ටම් එකක් සිද්ධ කරන්නේ. එනම් පරිගණකයේ සියලුම ගැඹුරු කටයුතු පරිගණකය තුල සිදුවෙන වුවත් අපට එය සරල ලෙස ලබා දීමක් තමයි ඔපරේටින් සිස්ටම් එකක් මගින් සිදු කරන්නේ. ඔබට මතක ඇති ගියවර වීඩියෝෙද මම මෙවැනි සටහනක් දැක්වුවා. human user කෙනෙක් පරිගණකයක් භාවිතා කරනවා කියලා කියන්නේ එහි තිබෙන උපකාරක මුදුකාංග නැත්නම් යෙදුම් මුදුකාංග උපයෝගිතා මුදුකාංග සහ පරිගණකයේ දුඩාංග සමග කටයුතු කර පරිගණකයෙන් කාර්යක්ෂමව යම්කිසි ප්‍රතිඵලයක් යම්කිසි ගැටලුවකට විසඳුමක් ලබා ගැනීම. මෙහිදී human userට නැත්නම් පරිගණක පරිශීලකයාට මිනිසාට මා ඉහතින් සඳහන් කළ
application software අනිකුත් system software නැතිනම් අනිකුත් පද්ධති මුදුකාංග පරිගණක දුඩාංග සමග කෙලින්ම කටයුතු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම නිසා operating system එකක් හරහා තමයි එම සියලු කටයුතු සිදු කරගන්නේ. operating system එකක් තුල තමයි application software පිහිටවන්නේ, ස්ථාපනය කරන්නේ. operating system එකත් සමගම බැඳිලා තමයි other system software අනිකුත් system software පද්ධති මුදුකාංග පවතින්නේ. මේවා අන්තර් ක්‍රියාකාරීත්වයෙන් තමයි දුඩාංග සමග පරිගණකයක් ක්‍රියාත්මක වෙන්නේ. අපි ඉහත සටහනේ දැක්කා other system software කියලා වර්ගයක්. එම other system software නැත්නම් අනිකුත් පද්ධති මුදුකාංග සම්බන්ධවත් අපි තරමක් විශ්ලේෂණාත්මකව දැනගත යුතුයි. මේ වර්ග දෙකකට බෙදා අධ්‍යයනය කර ගැනීමේ හැකියාව පවතිනවා. ප්‍රධාන වශයෙන් utility software, දෙවැනි එක තමයි language translators. මෙහිදී utility software අපි ඒවට කියනවා උපයෝගීතා මුදුකාංග කියලා. other system software යටතේ utility software සහ language translators කියලා වර්ග දෙකක් බෙදන්න පුළුවන්. ඒදී utility software කියලා කියන්නේ උපයෝගීතා මුදුකාංග ලෙස අපි හඳුනා ගන්නවා. අපි දන්නවා පරිගණකයේ operating system එක තිබ්බත් අනිකුත් system තිබ්බත් උඩාංග තිබ්බත් යම් යම් අවස්ථාවලදී ගැටලු ඇති වෙන්න පුළුවන්. වර්තමානයේ වන විට බොහෝ විට network එක සමග අන්තර්ජාලය සමග පරිගණක තොරතුරු sannivedana තාක්ෂණය සමග සම්බන්ධ වෙලා තියෙන නිසා මේ පරිගණක ජාල සහ නොයෙකුත් පෙන් වැනි දේවල් වලින් වෛරස් වැනි පරිගණක අහිතකර වැඩසටහන් පරිගණක ගත වෙන්න පුළුවන්. ඒවාට විරුද්ධව ක්‍රියාත්මක කළ හැකි ඇන්ටිවෛරස් software ප්‍රතිවෛරස මුදුකාංග අපට පරිගණකයට ස්ථාපනය කර භාවිතා කිරීමට හැකි වෙනවා. මෙවැනි ප්‍රතිවෛරස මුදුකාංග නැත්නම් ඇන්ටිවෛරස් software ද හඳුන්වන්නේ utility software ගණයට. එමෙන්න පරිගණකයකට operating system එකක් දමන අවස්ථාවේදීම පරිගණකයේ දත්ත ගබඩාවන් එනම් ප්‍රධාන දුඩ තැටිය hard disk එක කොටස් වලට බෙදා ගැනීමක් කරනවා තාක්ෂණවේදීන් විසින්. හේතුව තමයි පරිගණකයේ operating system එක සහ අනිකුත් දත්ත ගබඩාවල් වෙන් වශයෙන් ඉතා පැහැදිලිව ක්‍රියාත්මක කර හඳුනා ගැනීමේ හැකියාව සඳහා අපි මේට කියනවා disk partitioning කියලා. නැත්නම් partition කරනවා කියලා, කොටස් වලට බෙදනවා, පංගු බෙදනවා කියලා අපි කියනවා. කොටස් වලට වෙන් කර ගන්නවා කියලා. මෙය බොහෝ විට සිදු කරාවේ නැතිනම් operating system එක දමන අවස්ථාවේදී පරිගණකයේ my computer වලට ගිහිල්ලා අපි පරිගණකයේ එම window open කර බැලුව විට පරිගණකයේ දුරට තැටිය C ලෙස තනි partition එකක් ලෙස තමයි පවතින්නේ. නමුත් එය පරිගණක තාක්ෂණිකව ඉතා සුදුසු වන්නේ නැහැ. hard disk එක පංගු බෙදලා partition වලට බෙදලා භාවිතා කිරීම සිදු කර යුතුයි. ඒ සඳහා වැදගත් වන මුදුකාංග පද්ධතිය තමයි මේ disk partition සඳහා යොදා ගැනෙන්නේ. ඒද operating system එක සමගම පවතින අනිකුත් system software යටතේ පවතින utility software යටතේ පවතිනවා. එනම් උපකාරක මුදුකාංග යටතේ පවතිනවා. එමෙන්න disk defacement කරනවා කියලා අපි යමක් කරනවා. ඒ කියන්නේ පරිගණකයේ පවතින යමක් අපි මකා දමන විට කාලයක් සමග වරින් වර දවසින් දවස අපි නොයෙකුත් පරිගණකයේ තිබෙන ෆයිල් සහ ෆෝල්ඩර්ස් නැතිනම් අපි ගොනු දත්ත ගොනු මකා දමනවා. එවිට පරිගණකයේ එම දත්ත ගබඩාව නැත්නම් hard disk එකේ තනින් තන ඉඩ ඉතුරු වෙලා තනින් තන දත්ත පවතිනවා. මෙවිට පරිගණකයේ කාර්යක්ෂමතාව සහ අපට පරිගණකයේ හරහා දත්ත කියවා ගැනීම සහ නැවත දත්ත තැන්පත් කර ගැනීමේ වේගය අඩාල වෙන්න පුළුවන්. පරිගණකයේ සාමාන්‍ය කටයුතුද වේගවත්ව සිදු නොවෙන්න පුළුවන්. මේ නිසා අපිට
පරිගණකයේ එම දත්ත පවතින ස්ථාන හાર્ඩ් ඩිස්ක් එකේ යම් ස්ථානයකට ගොනු කර ගැනීමත් හිස් ඉඩ පවතින ස්ථාන තවත් ස්ථාන වලට ගොනු කර ගැනීමත් යන කටයුත්තක් සිදු කරනවා. මේ ඩිෆෙක්ට්මන්ට් කිරීමක් ලෙස අපි ප්‍රායෝගිකව හඳුන්වනවා.